සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. අතිගෞරවනීය ඩැන්ඩිනෝන් ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේහි අතිගෞරවනීය පූජනීය නායක මාහිමිපාණන් වහන්සේ අවසරයි අකරවිට සංඝානන්ද නායක හාමුදුරන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ සිටින පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. පින්වතුනි, ඔබ බුද්ධ වන්දනා කරලා පන්සිල් සමාදන් වෙලා තුනුරුවන් වන්දනා කරලා ඉන්න වෙලාව. අද දවසේ ආනන්ද විද්‍යාලයේ ආදි ආනන්දයන්ගේ ආදි ශිෂ්‍ය සංගමේ විශේෂ ආරාධනාව මත මේ මැයි මාසයේ වෙසක් මාසයේ මුල් කරගෙන ධර්ම දේශනා 4ක් සංවිධානය වුණා. එහි පළවෙනි ධර්ම දේශනාව හැටියටයි මේ ධර්ම දේශනාව අද සිදු කෙරෙන්නේ. ඉතින් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න එකතු වෙච්ච ඔබ හැම දිනාටමත් බණහන හැම දිනාටමත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා මුලින්ම ආශිර්වාද කරනවා. පින්වතුනි, අපි මේ ඉන්නේ එක පැත්තකින් බොහෝම භයානක වෙලාවක. මුළු ලෝකෙ පුරාම නොසිතන විදිහට විශාල ව්‍යසනයක් ලෝකෙ ඇති වෙච්ච වෙලාවක. හැබැයි මීට අවුරුදු 3-4කට කලින් කවුරු හරි ඔබට කිව්වනම් ඉස්සරහට මෙන්න මෙහෙම වසංගතයක් එනවා, අවුරුදු ගාණක් කිසි දෙයක් කරගන්න බැරි වෙනවා, සමහර රටවල මේ විදිහට මිනිස්සු මහා පාරවල් වල තැන් තැන්වල 100,000 ගණන් මිනිස්සු මැරෙනවා, මිලියන ගාණක් මිනිස්සු අනාගතේ මැරෙනවා, රටවල් සම්පූර්ණයෙන් වහගෙන ඉන්න වෙනවා, ගුවන් යාන ඔක්කොම නවත්තන්න වෙනවා. පිළිගන්නවද? පිළිගන්නේ මොන පිස්සුද? ඕවා කොහේ වෙන්නද? අද මේ විද්‍යාව තාක්ෂණයේ කොච්චර දියුණුද? ඕවට බෙහෙත් තියෙනවා. හැබැයි ස්වභාව ධර්මයේ ඉදිරියේ ඒ සියල්ල පෙරදිලා ගියා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මිනිස්සුන්ගේ ආයුෂ අද අපි ඉන්නේ මනුස්ස ලෝකේ වුණාට මේ මනුස්ස ලෝකේ අපායක් වගේ. සමහරුන්ට නිකන් දිව්‍ය ලෝක වගේ පේනවා ඇති. ඒ අපිට අවුරුදු 1000 ගණන් තිබ්බ ලෝක ගැන අපිට අද කිසිම දැනුමක් නැහැ. අපිට තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට අපි මේවා කියද්දිත් තර්කානුකූලවම හැමදේම හිතන කෙනා හිතන්නේ ඕක බොරුවක්. එහෙමත් මිනිස්සු ඉන්න පුළුවන්ද? ඕවා නිකන් සුරංගනා කතා. ඒ විදිහට තමයි කෙනෙකුට හිතෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවුරුදු 1000 ගණන් ආයුෂ තිබ්බ මිනිස්සු ලෝකේ ඉඳලා තියෙනවා. මේ මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙලා අවුරුදු අසංකේයයට වැඩි වෙනවා කියනවා. අද අපිට හිතන්නවත් බෑ. ඒ නිසා මේ අසංකේය ගණන් ගැන හිතන්න බැරි නිසා ඒව වැඩි හිතන්න යන්නත් එපා. ඒ දීර්ඝ ආයුෂ ඇති කාලේ සක්විති රජවරු ලෝකේ පහළ වෙනවා. සක්විති රජවරු කියන්නේ
සසරේ බොහෝ පින් කරපු පාරමී පුරපු මහා පින් ඇති අය. ශරීරයෙන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ මතුවෙනකම්ම සසරේ පින් කරපු අය. ඔබ අහලා ඇතිනේ බුදු කෙනෙකුයි සක්විති රජ කෙනෙකුයි අතර පෙනුමෙන් තියෙන එකම වෙනසයි. ඒ තමයි වුණ රෝම ධාතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ නමකගේ අපි බොහෝ වෙලාවට බුද්ධ ප්‍රතිමා හදලා ශ්‍රද්ධාව වැඩි නිසාම අපි රත්තරන් එන්නේ වුණ රෝම ධාතුන් වහන්සේ තියන්නේ. හැබැයි බුදු කෙනෙක්ගේ සුදු පාටයි. සක්විති රජුරුවන්ගේ තමයි රත්තරන් පාට. බුදු කෙනෙක්ගේ සුදු පාටයි. සුදු බුදු රැසක් විහිදෙනවා වුණ රෝම ධාතුන් වහන්සේගේ. සුදු පාට රශ්මියක් විහිදෙනවා. දක්ෂිනාරුතව කරකැවිලා කෙළවර ඉහළට හිටින විදිහට නතර වෙනවා. සක්විති රජ කෙනෙක්ගේ වාමාවෘතව කරකැවිලා රත්තරන් පාටයි කෙළවර පහළට හිටින විදිහට නතර වෙලා තියෙන අගට. ඔන්න ඔය වෙනස තමයි බුදු කෙනෙකුයි සක්විති රජ කෙනෙකුයි හොයාගන්න තියෙන්නේ. පුංචිම කාලේ මහා පුරුෂ ලක්ෂණ දිහා බලද්දී. එතකොට එවැනි සසර මහා පිං ඇති රජවරු ඔබ අහලා ඇති ගුවන් යානා ඒව භාවිතා කරලා නෙමෙයි පුණ්‍ය 이르දියක් පහළ වෙනවා කියන. තමන්ගේ සිවුරඟ සේනාව පිරිවරාගෙන අහසින් යනවා. අහසේ ඉඳන් ඒ හැම රටකටම අහසේ ඉඳන් රජවරු අනුශාසනා කරනවා. ප්‍රාණඝාතයෙන් වළකින්න, හොරකමින් වළකින්න, වැරදිකාම සේවනයෙන් වළකින්න, පන්සිල් වලින් සක්විති රජවරු අහසේ ඉඳන් අනුශාසනා කරනවා. ඒ පුංචි පුංචි සියලු රාජ්‍ය මුළු ලෝකෙම හැම රටක්ම සක්විති රජුරවන්ට ඒ හැම රජ කෙනෙක්ම පූජා කරනවා. මුළු ලෝකෙම තනි පාලකෙක් හැටියට සක්විති රජ කෙනෙකුට හිතන දිශාවට අහසින් යන්න පුළුවන් චක්‍ර රත්නයක්, හස්ති රත්න, මණි රත්න ඔය වගේ සත්ව රත්නයක් පහළ වෙනවා කියන. අද අපිට නිකන් සාමාන්‍යයෙන් අපි නිකන් හිතුවොත් හිතෙන්නේ ඔක සුරංගනා කතා කියලා. මේ වගේ යුගයක නෙමෙයි. අවුරුදු දහස් ගණන් ආයුෂ තියෙන දීර්ඝ කාලවල සක්විති රජවරු පහළ වෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිස්සුන්ගේ ආයුෂ දීර්ඝ වෙනකොට මනුස්ස ලෝකේ දිව්‍ය ලෝක වගේ සැප බහුලයි කියලා. ඒ දීර්ඝ ආයුෂ ඇති කාලවල දෙවිවරුන්ගේ අදහස දෙව්ලොව උපදින්න නෙමෙයි. දෙවියන් හිත පිහිටවනවා කියනවා මනුස්ස ලෝකේ හොඳයි. දැන් මනුස්ස ලෝකේ සැප බහුලයි. දිව්‍ය ලෝක 6ටම වඩා දීර්ඝායුෂ තියෙන කාලවල මනුස්ස ලෝකේ සැප බහුලයි කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා අන්තිමටම අකුසල් බලවත් වෙන්න මිනිස්සු ගුණ ධර්මයෙන් පිරිහෙන්න ආයුෂ පිරිහෙනවා. ඔහොම පිරිහීගෙන ඇවිල්ලා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100 වෙනකොට මිනිස්යාගේ මනසේ ඇති වෙන්න තියෙන සියලු පාපී අකුසල් බලවත් වෙලා ඉවරයි කියලා. එතකොට අපිට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100 මට්ටම වෙනකොට අලුතෙන් ආය අමුතුවෙන් ඇති වෙන්න අකුසල් නැහැ. යම් තාක් ලෝකේ පාපී අකුසල් කියලා යම් පාපයක් තියෙනවද ඒ සියල් මිනිස් මනසේ බලවත් වෙලා අවසానයි මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100 වෙනකොට. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි අවුරුදු 100 වෙනකොට එතනින් පහළට ඒ ඇතිවෙච්ච අකුසල් මනසේ විකෘති වෙනවා කියන. මේක තියෙනවා අංගුත්තර නිකායේ මහා සාල කියලා සූත්‍රයක. අධර්ම රාගයේ විකෘති විදිහට සත්තුන්ටත් අන්ත විදිහට විකෘති වෙනවා. අධර්ම රාගයේ ලෝභයේ තියෙනවා ඒක විෂම ලෝභයක් වෙනවා විකෘති වෙලා යනවා මනසේ. ඊළඟට මිත්‍යා ධර්මය මෙන්න මේ තුන බලවත් වෙනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මිනිස්සුන්ගේ ආයුෂ තවත් වේගෙන් අවුරුදු 100 ඉඳන් පහළට පිරිහෙනවා. එහෙම වෙනකොට
ඔය අංගුත්තර නිකායේ තික නිපාතේ තියෙන මහා සාල කියලා සූත්‍රයක්. ඒකේ බොහොම ලස්සනට පෙන්නනවා මහණෙනි මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහෙනකොට මිනිස්සු අකුසල් වලින් අපරාධ මිනී මරා ගැනීම දූෂණ මේවා ලෝකෙ පිරෙනකොට දෙවියන් මිනිස්යන්ගෙන් ඈත් වෙනවා කියලා. මනුස්ස ලෝකෙට දෙවියන්ගේ රැකවරණය අහිමි වෙන්නේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහෙන තැන ඉඳන්. එතකොට ඒ මහා සාල සූත්‍රයේ පෙන්නනවා අනාගතයේ විශාල විපත් තුනක් ලෝකෙ වෙනවා කියලා. මේ බුදුහාඳුර අනාගතයේ දැකපු ඒවා. එකක් තමයි මිනිස්සු ආගම් වශයෙන්, ಜಾති වශයෙන්, කුල වශයෙන්, රටවල් හැටියට බෙදිලා අවියාවිද හදාගෙන එකිනෙකා මරා ගන්න කාලයක් එනවා කියලා. එතකොට ලෝකෙ ගත්තොත් කලාතුරකින් ওই රටවල් කීපයක් ඇරෙන්න හැම රටකම කොහේ හරි කැරලි කෝලහල මරා ගන්න ඒවා ශාස්ත්‍රවාදී ප්‍රශ්න, දේශ සීමා ආරවුල් හැමතැනම ප්‍රශ්න. ඊළඟට අපිට නොපෙනෙන එකක් බුදුහාඳුරු පෙන්නවා. ඒ තමයි දෙවියන් මිනිස්සුන්ගෙන් ඈත් වෙනකොට සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදා හරිනවා කියලා. මේක මේ මං හදලා කියන එකක් නෙමෙයි. අංගුත්තර නිකායේ තික නිපාතිල් මහා සාල කියන සූත්‍රය බලන්න. ඉන්ටර්නෙට් එකෙන් හොයන්න පුළුවන්. සූත්‍රේ නම ගහපු ගමන් අද එනවා. සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදා හරිනවා කියලා. එතකොට මහා දරුණු අමනුෂ්‍යයන් යක්ෂයන් ගම් නගර ජනපද අමනුෂ්‍යයන්ගේ ග්‍රහණයකට අනාගතේ ලක් වෙනවා කියලා. දෙවියන් අහක බලන. ඒ හේතු කරගෙන නොයෙක් විපත් ලෙඩ රෝග ලෝකෙ පුරා වේගෙන් පැතිරෙනවා කියලා. අමනුෂ්‍ය විපත් දැන් විශාලා මහනුවරත් ඒ වසංගතේ එනකොට අමනුෂ්‍ය රින්ගුවේ නැද්ද ඇස්සේ? රෝග දුර්භික්ෂ අමනුෂ්‍ය ඒ විශාල විපතක් එනකොට මිනිස්සු මැරෙනකොට ඒ ව්‍යසනයත් එක්කම එතන අරක් ගන්නේ අමනුෂ්‍ය විපත්. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහා සාල අනාගත ලෝකේ සිය දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මිය යනවා කියන ওই හේතු නිසා. තුන්වෙනි කාරණේ බුදුහාඳුරු පෙන්නනවා මහා සාල දෙවියන් මිනිස්සුන්ගෙන් ඈත් වෙද්දී ස්වභාව ධර්මයට බලපෑම් කරන්න පුළුවන් දෙවිවරු මිනිස්සු ගැන කලකිරෙනවා කියලා. දැන් අපි නොදන්නවා වුණාට මේ වැස්ස වහිනවා. දැන් නිකන් ඔබ කියන්න වහින්නේ දෙවියන්ද වස්සන්නේ? ඈ? නෑ. ඔබ ඉගෙන ගත්ත දෙයක් ඇති ස්වභාව ධර්මයට අනුව වහිනවා. වැසි චක්‍රය කියලා එකක් ඉගෙන ගෙනත් ඇතිනේ ඉස්සරනේ. හැබැයි වැස්ස වලාහක කියලා දේවතා කොට්ටාසයක් ගැන ධර්මයේ පෙන්නනවා. ස්වභාවික වහින වැස්ස ඒ වැස්ස වලාහක දෙවියන්ට ඒක පාලනය කරන්න පුළුවන් කියන 이르දි බලය. වැහැලා විශාල විපතක් වෙනවා නම් ඒ දෙවියන්ට පුළුවන් කියන ඒ වැස්ස පාලනය කරන්න. ඉස්සර විශාල නියඟ දුර්භික්ෂ ඇති වෙනකොට මිනිස්සු වැස්ස වලාහක දෙවියන්ට කන්න ලව් කරලා ඉල්ලුවා නිසි කලට වැසි ලබා දෙන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මිනිස්සු අධර්මිෂ්ඨ වෙනකොට දුස්සීල වෙනකොට දෙවියන් මිනිස්සුන්ගෙන් ඈත් වෙනකොට වැස්ස වලාහක දෙවිවරු අහක බලන. කියන්නේ දෙවියන් පරිගන්නව නෙමෙයි. ස්වභාවිකව ඇතිවන වැස්ස වැහැලා නැත්තට නැති වුණත් දෙවියන් ඒක පාලනය කරන්න ඉදිරිපත් වෙන්නේ වෙන විනාශ වෙන්න ඉඩ ඇරලා අහක බලන. විශාල නියඟ දුර්භික්ෂ ඇති වුණත් මිනිස්සු අඬා කියනවා අනේ වහින්න අපිට වතුර පොදක් නැහැ. දෙවියන් බලන්නේ නැහැ කියන මේ පව්කාරයන්ට උදව් කළ වැඩක් නැහැ කියලා. දෙවියන් කියන්නේත් මතක තියාගන්න කෙලෙස් සහිතයි. දැන් ඔබ ඔහොම හිතන්නේ නැද්ද කියලා හිතන්න. අපි කවුරු හරි ඔබෙන් ඉල්ලනවා යමක් උදව්වක්. ඔබ දන්නවා මේ මිනිස්සයා දුරාචාරයේ දෙන කිසිම ගුණ ධර්මයක් නැති පව්කාරයෙක්. එතකොට දෙනවද? දන්න කෙනත් කියනවා දෙන්න එපා උන්ට. ඔය හොරේ වංචනිකේ කියනවා. දෙවියොත් ඒ වගේ කෙලෙස් සහිතයි. කාම ලෝකේ ඉන්නේ.
හැකියාව තිබුණට අධර්ම ඉෂ්ටකම් දුස්සීලකම් වැඩි වෙනකොට මනුස්ස ලෝකේ දෙවියන් අහක බලනවා. ඊළඟට අහසේ වලාකුළු එහා මෙහා යනවා. මේ අපි කවුරුත් දන්නවා සුළං හමනකොට අඩු පීඩනයක් තියෙන තැනට සුළං හමනවා. වලාකුළු පා වෙලා යනවා. දෙවියන් මේ කරේ තියාගෙන යනවා නෙමෙයි. හැබැයි දේශනාවේ විස්තර වෙනවා අබ්බ වලාහක දෙවිවරු කියලා 이르දි බල සම්පන්න දේවතා කොටසක් ගැන. ඒ දෙවියන්ගේ 이르දි බලෙන් අවශ්‍ය නම් වලාකුළු අහසේ කැමති දිශාවලට අරගෙන යන්න පුළුවන් කියලා. අවශ්‍ය නම්. ඊළඟට වාත වලාහක දෙවිවරු කියලා දේශනාවේ පෙන්නනවා සංයුත්ත නිකායේ තියෙන වලාහක සංයුක්ත කියලා සූත්‍ර දේශනා ගොඩක්. සුලකට බලපෑම් කරන්න පුළුවන් 이르දි බල සම්පන්න දෙවිවරු ඉන්නවා කියන. ඒ දෙවියන්ට පුළුවන් කියනවා විශාල සුලිසුණක් එනවා නම් 이르දියෙන් දිශාව වෙනස් කරන්න පුළුවන් කියන. ඒක පාලනය කරන්න පුළුවන් කියන. ස්වභාවිකව ඇති වෙන්නේ මේවා. මතක තියාගන්න පටල ගන්න එපා. වැස්ස වහින්නේ, සුළං හමන්නේ, වලාකුළු අහසේ යන්නේ, සීතල රස්නේ මේ ඔක්කොම ස්වභාවික දේවල්. හැබැයි 이르දි බල සම්පන්න දෙවිවරුන්ට පුළුවන් කියනවා ස්වභාව ධර්මයට බලපෑම් කරන්න. දැන් ලෝකේ ස්වභාව ධර්මයට බලපෑම් කරන මිනිස්සු නැද්ද? ඉන්නවා. තාක්ෂණයේ විද්‍යාව ඔස්සේ ස්වභාව ධර්ම වෙනස් කරන, පරිසරය වෙනස් කරන ඒවා කොච්චර තියෙනවද? එතකොට දෙවිවරු අහක බලනකොට බුදුහාමුදුරුවෝ පෙන්වනවා අනාගතයේ ස්වභාවික විපත් වේගෙන් වැඩි වෙනවා කියලා. ගං වතුර, භූමිකම්පා, නායාම්, සුලිසුලං, කුණාටු විපත් වැඩි වෙලා සිය දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු අනාගතේ මැරෙනවා දෙවියන් අහක බලනවා කියලා. ඒ නිසා මතක තියාගන්න ඊළඟට දේශනාවේ පෙන්නනවා මහණෙනි මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහෙනවා කියන්නේ මනුස්ස ලෝකේ කියන්නේ ඒ යුගයේ අපායක් වගේ කියලා. දීර්ඝ ආයුෂ තියෙන කාලෙත් එක්ක බලද්දී අවුරුදු 100න් 15ට මනුස්ස ලෝක පිරිහෙනවා කියන්නේ අපායක් වගේ. මතක තියාගන්න අද මේ අන්තම් බණ ටිකක් ඇහුණට අද අපි ඉන්න කාලේ බුදු කෙනෙක් පහළ වෙන්නේ නැති කාලයක් මේ. ඇයි? හැම බෝසතාණන් වහන්සේ නමක්ම පස් මහා බැලුම් බලනවා. කාලය, දීපය, දේශය, කුලේ මව. එතන කාලය කියලා බලන්නේ බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු කාලයක්ද කියලා මනුස්ස ලෝකෙ දිහා බලන්නේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහිලා නම් ඒ යුගයේ බුදුරු පහළ වෙන්නේ නැහැ කියලා. යන්තම් අපේ බෝසතාණන් වහන්සේ මොකක් හරි අපෙත් කොහේ හරි තිබ්බ පිනකට එදා දෙව්ලොව ඉඳන් මනුලොව දිහා බලද්දී බුදු කෙනෙක් පහළ වෙන්න දැන් මනුලොව සුදුසුද කියලා මිනිස්සුන්ගේ ආයුෂ එදා 100ට වඩා ටිකක් වැඩි. එදා සාමාන්‍ය ආයුෂ අවුරුදු 120යි. අවුරුදු 100න් 15ට බැහැලා තිබ්බනම් මේ අන්තක් කල්පේ මහා කල්පයකට අන්තක් කල්ප 64ක් තියෙනවා. අපි මේ ඉන්නේ මහා බද්ද කල්පේ 4 වෙනි අන්තක් කල්පේ මේ ඉන්නේ. මතක තියාගන්න අපේ බෝසතාණන් වහන්සේ උන්වහන්සේට පුදුම හදිස්සියක් තිබ්බා කියනවා. බුදු වෙන්න. ඒ හදිස්සියත් එක්ක තමයි මේ මිනිස්සුන්ගේ ආයුෂ අඩුම කාලෙක ඉක්මනින් බුදු වුණේ. දේශනාවල ඔය අටුවාවල විස්තර වෙනවා අපේ බෝසතාණන් වහන්සේගේ මේ පාරමී පුරාගෙන ආපු ක්‍රමයක් එක්ක පිළිවෙල තිබ්බේ කකුසඳ, කොණාගමන, කාශ්‍යප, මෛත්‍රී, ගෞතම හැටියට. එහෙම තමයි පිළිවෙල තිබිලා තියෙන්නේ. හැබැයි උන්වහන්සේ ඔබ අහලා ඇති එක්තරා ආත්මයක එදා අපේ බෝසතාණන් වහන්සේ ගෝලයා, මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගුරුවරයා. මේ දෙන්න මනුලව ඉපදිලා දෙව්ලොවේ මනුලවට ඇවිල්ලා තවුස්දම් පුරනවා. තාපස වෙස්ෙන් දෙන්නම් පැවිදි වෙලා ඒ කාලේ බුද්ධ ශූන්‍ය කාලයක්.
අෂ්ට සමාපatti දක්වා හිත වඩාගෙන හිමාල මහ වනාන්තරයේ තවුස්දම් පුරනවා. ඔහොම තාපස ජීවිතයක් ගත කරගෙන හොඳට භාවනා කරගෙන ඉන්න මේ ගුරුවරයයි ගෝලයයි දෙන්නා දවසක් හිමාල මහ වනාන්තරයේ මැදින් තවත් ඈත තාපසාරාමයකට ගමනක් පිටත් වුණා. ඔහොම යනකොට එක තැනකදී බොහෝම බඩකින්නෙන් කෑ ගහන සතෙක්ගේ හඬක් ඇහුණා. අමාරුවෙන් කෙඳිරි ගානවා වගේ. මේ දෙන්නම ගිහින් බලනකොට ගල් කලාවක් අස්සේ හෙලක් වගේ තැනකට කොටි දෙනක් වැටිලා පැටවු ටිකත් එක්ක. ඒ වෙලාවේ උඩට ඒ ගන්න විදිහකුත් නැහැ. දවස් ගාණක් කන්න නැතුව ඉඳලා දැන් අර කොටි දෙනට පුදුම බඩකින්නක් කුසගින්න දරා ගන්න බෑ. දැන් ඔබ අහලා ඇති කුසගින්න දරා ගන්න බැරි වෙනකොට මිනිස්සු නොකනේවත් කනවද නැද්ද? නොකන දේවලුත් කනවා. මිනිස්සු මිනි මස් කන්නේ නැද්ද? අම්මෝ වකනවද කියලා හිතේ. බැමිණි ඉතිහාසයේ කාලේ අපේ රටේ ඉතිහාසෙ කියවලා බලන්න. කන්න නැති වෙනකොට මිනිස්සු දරුණු වෙලා කණ්ඩායම් එකතු වෙලා මිනි මස් කන කණ්ඩායම් හිටියා කියලා. ඉතිහාසෙ තියෙනවා කැලෑවල භාවනා කරපු තනි තනියෙන් හිටපු ස්වාමින් වහන්සේලා මිනි මස් කන කණ්ඩායම් වලට ගොදුරුණා කියලා. ඔය අපේ රටේ ඉතිහාසෙ බැමිණි ඉතිහාසයේ කාලේ. එතකොට අර කොටි දෙනට කුසගින්න දරා ගන්නම බැරි වෙනකොට පැටවු ළඟට ගිහිල්ලා පැටවු කන්න කට අරිනවා. ආයෙමත් දරු සෙනෙහස ඇති වෙනකොට කෑ ගහලා බිම පෙරලෙනවා. මේක බලාගෙන හිටියා බෝසතාණන් වහන්සේලා දෙනම. ඒ වෙලාවේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ කියනවා ඔබ උතනට වෙලා බලාගෙන ඉන්න කොටි දෙනට පැටවු කන්න ඉඩ දෙන්න එපා. මම ඉක්මනට ගිහිල්ලා මැරිච්ච සතෙක් හරි මේ කැලේ කොහේ හරි ඉන්නවනම් කොටි දෙනගේ කුසගින්න නිවන්න ඉස්සෙල්ලා ආහාරයක් හොයාගෙන එන්න. ඊට පස්සේ උඩට ගන්න ක්‍රමයක් අපි හිතමු කියමු. ඔක්කොටම කලින් උඩට ගත්තොත් දෙන්නටම අනතුරක් වෙන්නත් පුළුවන්. දැන් මෙහෙම කියලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ කැලේට ගියා ගුරුවරයා. ගිහිල්ලා දැන් කැලේ ඇතුලේ හොයනවා මැරිච්ච සතෙක්ගේ මොනවා හරි අර කොටි දෙනගේ කුසගින්න නිවන්න ආහාරයක් හොයනවා. දැන් වෙලාව යනවා කොටි දෙනට බඩකින්න දරා ගන්න බෑ. පැටවු ළඟට එනවා පැටවු කන්න සූදානම් වෙනවා කට අරිනවා ආයි පස්සට යනවා. මේක බලාගෙන හිටියා අපේ බෝසතාණන් වහන්සේ ගෝලයා. බලාගෙන ඉඳලා බැරිම තැන වටපිට බැලුවා ගුරුවරයා එන පාටක් නැහැ. දැන් අර කොටි දෙන පැටවු කන්න සූදානම් වෙනවා. ඒ වෙලාවේ අපේ බෝසතාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරා මේ දීර්ඝ සංසාර ගමනේ දාන පාරමිතාව පාරමී උපපාරමී පරමත්ත පාරමී. පරමත්ත පාරමී කියන්නේ ජීවිත පරිත්‍යාගයෙන් ජීවිතේ පූජා කරගෙන ලෞතර බුද්ධත්වයේ පිරිස මම පාරමී පුරලා තියෙනවා. ඒ වෙලාවේ අදිෂ්ඨානයක් කරා කොටි දෙනගේ කුසගින්න නිවේවා මේ පැටවුන්ගේ ජීවිත ආරක්ෂා වේවා මගේ ජීවිතය පූජා වේවා මේ පිනෙන් මට ඉක්මනින් ලෞතර බුද්ධත්වයේ ලැබේවා කියලා පැන්න පල්ලයට. තමන්ගේ ජීවිතේ පූජා කරා අර කොටි දෙනට. ටික වෙලාවකට පස්සේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගුරුවරයා ආවා. ඇවිල්ලා බලනකොට ගෝලයා නැහැ. පල්ලෙහා බලනකොට අර තවුස් පිරිකරවල කෑලි තියෙනවා, ලේ තැවරිලා තියෙනවා. කාරණේ තේරුම් ගත්තා. 이르දි බල සම්පන්න තාපසේ නුවණින් විමසලා බැලුවා ලෙස්සලා වැටුණද ජීවිතේ පරිත්‍යාග කරාද? දැක්ක ජීවිතේ පරිත්‍යාග කරලා. ඒ වෙලාවේ බැලුවා සිතුවිල්ල දැක්කා මගේ ජීවිතේ පූජා වේවා මේ කොටි දෙනගේ ජීවිතය ආරක්ෂා වේවා මට ඉක්මනින් ලෞතර බුද්ධත්වයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරේ. ඒ වෙලාවේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැඩි අදිෂ්ඨානයක් හිතට ඇති කරගෙන
ඒ වෙලාවේ ප්‍රාර්ථනයක් කරා ඉක්මන් බුදුන් බුදු වේවා කියලා. මම අඩියක් පස්සට ගන්නවා කියලා තමන්ට බුදු වෙන්න තිබ්බ අවස්ථාව අපේ බෝසතාණන් වහන්සේට පරිත්‍යාග කළා. වීරිය අධික බුදු කෙනෙක් හැටියට තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුදු වෙන්නේ. ඒ නිසා තමන්ට තිබ්බ අවස්ථාව අපේ බෝසතාණන් වහන්සේ වෙනුවෙන් පරිත්‍යාග කළ පස්සට ගියා කියලා. එතකොට ඔන්න ඔය සිදුවීම අපේ ඉතිහාසයේ එනවා. දැන් ඔබ අහලා ඇති මේ මහා බද්ද කල්පයේ පහළ වෙච්ච අනෙක් බුදුරජාණන් වහන්සේලා කකුසඳ බුදුහාමුදුරුවෝ. අපි මේ කල්පය ගැන කතා කරමු. කකුසඳ බුදුහාමුදුරුවෝ ගැන අහලා තියෙනවා. ආයුෂ කීයක් කියලා දහලා තියෙනවා. 40000. කකුසඳ බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච කාලේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 40000යි කියලා. එතකොට මේ මහා බද්ද කල්පයේ දෙවනියට පහළ වුණේ කොණාගමන බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පහළ වෙච්ච කාලේ ඒ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ කීයද? අවුරුදු 30000යි. ඊළඟට තුන්වෙනියට පහළ වුණා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පහළ වෙච්ච කාලේ ඒ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20000යි. ඔබ දැන් සත්බුදු වන්දනා කරලා ඇති. අටවිසි බුද්ධ වන්දනා, සූවිසි බුද්ධ වන්දනා ඔබ ගොඩාක් කරලා ඇති. එතකොට මේ පෙර බුදුවරුන්ගේ ආයුෂ ගැන තියෙන පොත් එහෙම කියවලා ඇතින්නේ. මීට පෙර පහළ වෙච්ච හැම බුදු කෙනෙක්ම අවුරුදු 80000, 70000, 60000, 40000 ආයුෂ තියෙනවා. අනාගතයේ බුදු වෙන මෛත්‍රී බුදුහාඳුරෝ පහළ වෙන්නේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු කීයද? 80000යි. කිසිම බුදු කෙනෙක් නැහැ අවුරුදු 100ට ආසන්න කාලේ බුදු වෙච්ච. අපේ බුදුහාඳුරෝ විතරයි අර ඉක්මනින් බුදු වෙන්න තිබ්බ හදිස්සියත් එක්ක පාරමී සම්පූර්ණ කරලා මනුලොවට ඇවිල්ලා මේ මහා බද්ද කල්පේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට ඉක්මනින් බුදු වුණේ. උන්වහන්සේ ගැන ධර්මයේ සඳහන් වෙන්නේ අල්ප ආයුෂ්ක බුදු කෙනෙක් කියලා. එහෙමනම් අපි සරණ ගියේ පෙර බුදුවරු එක්ක සලකලා බලනකොට අල්ප ආයුෂ්ක බුදු කෙනෙක්. සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120ක් තියෙන කාලේ තමයි උන්වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. ඒ නිසා පින්වතුනි දැන් හිතන්න බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච කාලෙත් දැන් මේ විද්‍යාව තාක්ෂණයේ ඒ කාලේ නිකන් හිතමුකෝ අපි මීට වඩා දියුණුද නැද්ද? නෑනේ. මෙහෙම විද්‍යාවක් තිබ්බේ නෑ. හැබැයි මිනිස්සුන්ට මීට වඩා ආවිෂ තිබ්බද නැද්ද? බක්කුල හාමුදුරුවෝ ගැන අපි අමතක කරමු. මොකද උන්වහන්සේ ගැන අපි දන්නවා සසරේ පාරමී පුරලා නිරෝගී සම්පත්තිය වෙනුවෙන්ම පාරමී පිරුවා කියලා හිතමු. ඒ නිසා අපි උන්වහන්සේ ගැන පැත්තකින් තියමු. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ ඉඳලා තියෙනවා. දිවස්ලාභීන්ගෙන් අග්‍රම කෙනා. ආනන්ද හාමුදුරුවෝ අවුරුදු 120යි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අවුරුදු 120යි. තුන්වෙනි ධර්ම සංගායනාව කරපු මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ අවුරුදු 120යි. විසාකා උපාසිකාව අවුරුදු 120ක්. දරුවෝ 20 දෙනෙක්ගේ අම්මා කෙනෙක් කියලා. දැන් හිතන්න අද අපි මේ මොන විටමින් මොන තරම් වෛද්‍ය තාක්ෂණේ මොනවා තිබ්බත් අද දරුවෙක් දෙන්නෙක් හම්බ වෙනකොට අම්මා කෙනෙක් එක්ක කොන්දේ අමාරුව, ඇවිද ගන්න අමාරුයි, කලන්තේ වැහැරිලා විසාකාව දරුවෝ 20 දෙනෙක්ගේ අම්මා කෙනෙක් අවුරුදු 120ක් නිරෝගීව හිටියා කියලා. එහෙනම් අපිට පේනවා මේ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ වැඩි. අපේ ආයුෂ අඩු වෙලා අද වෙනකොට මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 60, 70, 75, 80 ඔය වගේ අතර තියෙනවා.
අවුරුදු 70 80 අතර සාමාන්‍ය ආයුෂක් අද අපිට තියෙනවා. මේ ආයුෂ තව තවත් ඉස්සරහට අඩු වෙනවා. දැන් බලන්න මේ වසංගතය දිහා බලන්න තව කොච්චර කාලයක් ඉන්න වෙයිදනේ. ලෝකෙ එක්ක බලද්දි යන්තම් මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න අපි වාසනාවන්ත නැද්ද? කොහෙන් හරි මමත් බේරුණා මේ ඇවිල්ලා. ලංකාවේ විදියට මෙලහට හැදිලා. එතකොට මොකක් හරි පිනකට මෙහෙ බේරුණා. ඔය නව සීලන්තේ මේ රටවල් දෙක තුනයිනේ බේරිලා තියෙන්නේ. අද ලෝකෙ දියුණුවයි කියපු රටවල් කොච්චර අසරණද කියලා හිතන්න. යුරෝපේ, ඇමරිකාව, කැනඩාව, එංගලන්තේ ඒ රටවල් කොච්චර අසරණ වෙලාද? තව අවුරුදු කීයක් මේ වසංගතයත් එක්ක අපිට ඉන්න වෙයිද? දැන් මේ හොයාගත්ත වැක්සින් කීයක් ෆේල්ද? ඒ නිසා අනාගතයේ ඔයිට වඩා දරුණු විපත් ව්‍යසන ඒ නිසා පින්වතුනි අප්‍රමාදීව ධර්මයේ දියුණු කරන්න. මේවා දකින්න අපිට එකම දෙයයි පේන්නේ. අප්‍රමාදී වෙන්න ඕනේ. මරණ සතිය වඩන්න. නිතර මරණය ගැන සිහි කරන්න. කවදා කොතන කොයි මොහොතේ මොන විදිහට ජීවිතේ අවාසනාවන්ත විදිහට මැරෙන්න වෙයිද දන්නේ. මහා ධනපතියෝ, ධන කුවේරයෝ, බිලියනපතියෝ පැය කීපයක් ඇතුළත පැකට් එකක ඔතලා ඉටිකොලයක දාලා එක්ක වල්ලලා පුච්චලා දානකොට අර හම්බ කරපු ධනය, දේපොළ, ව්‍යාපාර කිසි දෙයක් Tamanට ගෙනියන්න ලැබෙනවද? මුළු ජීවිත කාලෙම වෙහෙසිලා මහන්සි වෙලා ගොඩ නගපු දේවල් සියල්ල එහෙම තියලා යන්න වෙනවා. ඒ නිසා පින්වතුනි ධර්මයේ දියුණු කරන්න ලොකු උත්සාහයක් ගන්න. අපිට බොහොම සරල තැනකින් ඔබට පුංචි දෙයක් කියලා දෙන්නම්. ඒ තමයි බුදුගුණ මානසිකාරය. අපි මේ වෙසක් එක්ක වැඩසටහන් කරන නිසා මම ශ්‍රද්ධාව පැත්ත වැඩිපුර මේ මතක් කරන්නේ. අටුවාවක එක තැනක සඳහන් වුණා මරණ මංචකේ කෙනෙක් බුදුගුණ සිහි කරලා බුදුගුණ තුල හිත පිහිටෙවෝ කරපු දහසක් අකුසල යටපත් වෙනවා කියලා. අපිට ශනිකව දැන් අමු සෝවාන් වෙලා නම් මැරෙන්නේ අපිට මේ ඔය මොනවත් අවශ්‍ය නැහැ. ඇයි? එයා කොහොමද සතර අපායෙන් මිදිලා? සෝවාන් වෙච්ච කෙනාට වසංගතෙන් මැරුණත් එකයි, ලෙඩක් හැදිලා මැරුණත් එකයි, කවුරු හරි ගහලා මැරුවත් ගහලා මරන්න බැයිද? දැන් බිම්බිසාර රජුරෝ සෝවාන් වෙලා වද දීලා නෙමෙයිද මැරුවේ? යටිපතුල් පළලා කන්න නොදී හිර කරලා තියලා ගිනි පොකුරුඩ ඉඳන් ඇවිද්දෝලා තමයි සෝවාන් වෙච්ච බිම්බිසාර රජුරුවන්ව මැරුවේ. මැරුණා නෙමෙයි මැරුවා. හැබැයි අපායෙ වැටුන්නේ නැහැ. ජනවසබ කියලා දෙවි කෙනෙක් වෙලා ඉපදුණා. ධර්මය අවබෝධ කරගත්ත කෙනා මොන විදිහට මැරුණා? මරණ මංචකයේ හතුරු වට කරගෙන මොනවා කිව්වත් කොයි විදිහට මැරුණත් එයා සුගතියි. සමහර රහතන් වහන්සේලාගේ ජීවිතවල උන්වහන්සේලා ධර්මය අවබෝධ කරලා තියෙන්නේ උල උඩ උබහලා ඇති ඔය කතාව. නොකල වරදකට රජ්ජුරුවන්ගේ රාජාභරණ වගේක් හොරකම් කරගත්ත හොරු ටිකක් කැලේ පැනලා දුවද්දී මේ කැලේ භාවනා කර කර හිටපු අහිංසක හාමුදුරු කෙනෙක් උන්වහන්සේ මාර්ගඵල ලැබලා හිටියේ නෑ වෙනකොට. උන්වහන්සේ පීන මේ පොකුණක් තියෙනවා එතනට ඇවිල්ලා පැන් පහසු වෙනවා. සිවුර ගලවලා පැත්තක තියලා පැන් පහසු වෙනවා. ඊට පස්සේ ගමට පින්න පාතේ වඩිනවා. කැලේ කුටියක හිටියේ. අර හොරු කැලේ දුවගෙන යනකොට රාජබටිය පස්සෙන් පන්නනවා. වටපිට බැලුවා බේරෙන්න අතක් නැහැ. අර පොකුණ ළඟ තිබ්බ රෙදි වගේක් භාජනයක් තියෙනවා පාත්‍රයේ. මේක ඇතුළට ආභරණ දාලා සිවුරෙන් වහලා මම කැලේ පැන්නා. දැන් අහු වුණත් බේරෙන්න පුළුවන්. ඒ කාලේ ඇඟිලි සලකුණු ගන්නෑ. මේ කැලේට ආවා මේ දර කඩන්නා මොනවා හරි කියලා බේරේ.
දැන් රාජබටයෝ පන්නගෙන ඇවිල්ලා කැලේ පීරගෙන එනකොට දැක්ක මේ මහා කැලේ ඇතුලේ මෙන්න රෙදි වගේ භාජනයක් තියෙනවා. ඇදලා බලනකොට අර සිවුරු අතරේ තියෙන රාජ ආභරණ ටික. වටපිට බැලුවා. කවුරුත් පේන්නේ නැහැ. බලනකොට මෙන්න කෙනෙක් පොකුණේ පීන නානවා. මෙහෙට වර කියලා ඇදලා ගත්තා. ගගහ ඇදගෙන ගියා. දැන් බලන්න අහක යන කරුම. එහෙම වෙන්න පුළුවන්. මේ ජීවිතේ අපිට හිතේ අච්චර සිල්වත් හාමුදුරු කාටවත් කරදරයක් කරලා නැහැ. මේ කැලේ භාවනා කරලා ඇයි මෙහෙම වුනේ? අපි දකින්නේ ඒ වෙච්ච දේ විතරයි. පෙර සංසාර කර්ම විපාක අපිට පේන්නේ නැහැ. රජ්ජුරුව ළඟට අරගෙන ගියා. රජ්ජුරුවන්ට ඉදිරිපත් කරා රජතුමනි මෙන්න බඩු මෙන්න හොරා. බඩුත් එක්කම හොරා අල්ලගත්තා කියව කැලේදී. රජ්ජුරුව කේන්තියෙන් හිටියේ. ඒ වෙලාවෙම කීවා උල තියන්න කියලා. දැන් අර ස්වාමීන් වහන්සේව අත් දෙක පිටිපස්සට බැඳලා රතු මල් මාලාවක් දාලා කස පහර දිදී නගරේ ඇදගෙන ගිහිල්ලා නගරේ මැද මිනිස්සු අඬබෙර ගස්සලා මිනිස්සුන්ට පේන්න ඉස්සර වද දෙන්න. වැරදි නොකරන්න උලින් දෙව්වා. දැන් හිතන්න ඇඟ පසාරු කරගෙන පස්සෙන් උලක් බහිනකොට මේ බඩවැල් හාරගෙන දැන් ධර්මයේ සිහි කරන්න පුළුවන්ද බැයිද? අමාරුයි. හැබැයි අමාරුම වෙලාවේ ජය ගන්න කෙනා ජය ගන්න. අර උල ඇඟ හාරගෙන බහිනකොට උන්වහන්සේට ඒ වෙලාවේ සිහි වුණා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර සත්‍යයක්ද. ඉපදීම දුකයි කියලා මේ දේශනා කරේ. ඉපදිච්ච නිසා නේද මම දුක් විඳින්නේ. සසරේ කොච්චර මේ වගේ නොකල වැරදි වලට දඩුවම් විඳලා දුක් විඳලා උලින් දෝලා පිහියනුම් කාලා උල් පාරවල් කාලා මැරිලා ඇද්ද. එහෙම ධර්මයේ සිහි කරනකොට බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා උන්වහන්සේගේ ශ්‍රාවක දරුවෙක්. ඒ ජීවිතේ නොකල වරදක් තමයි. හැබැයි පෙර සංසාර කර්ම විපාකයක් මේ. බුදුරජාණන් වහන්සේ දැක්කා ධර්මය අවබෝධ කරන්න පින තියෙනවා. උන්වහන්සේ මනෝමය ශරීරයෙන් පෙනී හිටිය අනිත් අයට පේන්නේ අර හාමුදුරුවෝ ඉස්සරහා පෙනී හිටියේ. බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුව මේ රූපය නිට්ටයද අනිත්‍යද? අනිච්ඡම් බන්ති අනිත්‍යයි ස්වාමීනි. අනිත්‍ය වූ රූපයක් නිසා දැන් ඔබට ඇති වෙන්නේ සැපක්ද දුකක්ද? දුක්ඛම් බන්ති දුකයි ස්වාමීනි. එහෙමනම් මේ රූපය මම මගේ ආත්මයයි කියලා පිළිගන්න පුළුවන්ද? නොහේතම් බන්ති නැහැ ස්වාමීනි. එහෙමනම් මේ රූපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලාම සිහි කරන්න කියලා. ඊළඟට අහනවා වේදනාව ස්පර්ශයෙන් ඇතිවන විදීම නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. එහෙමනම් අනිත්‍ය නම් ඒ වේදනාව නිසා ඇතිවෙන සැපක්ද දුකක්ද? දුකයි. ওই විදිහට රූප වේදනා සංඥා සංඛාර විඥාන පංච උපාදානස්කන්ධය ගැනම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න කියලා බුදුරජාණන් වහන්සේ මනෝමය ශරීරයෙන් පෙනී ඉඳලා අර උලින් දෝපු භික්ෂුව ඉදිරියේ ධර්මයේ සිහි කෙරෙව්වා. උන්වහන්සේ නොපෙනී ගියා. අර භික්ෂුවගේ ඇඟ හාරගෙන මේ බඩවැල් හාරගෙන උල බහිනවා බඩ ඇතුලෙන් ඇඟට. ඒ වේදනාව මැද්දේ පංච උපාදානස්කන්ධ අනිත්‍ය වශයෙන් සිහි කරා උල උඩම රහත් වුණා. උල උඩම පිරිනිවන් පෑවා. එතකොට හිතන්න කොච්චර අමාරු වෙලාවකද ධර්මය ඇල්ලුවේ. ඒ නිසා මතක තියාගන්න හරියට ධර්මයේ දන්න කෙනාට අමාරු වෙලාවමයි ධර්මය අල්ලන්න තියෙන්නේ. දැන් සමහර වෙලාවට අපි ওই ලෙඩුන්ට හරි සමහරුන්ට කරදරයක් වෙලා විපතක් වෙච්ච කෙනෙකුට බණ කියන්න ගියාම එයාට කේන්ති යනවා. මේ ඔළුව ගිනිගත් වෙලා වෙනවා මෙතන මේවා කියන්න කියලා. දැකලා නැද්ද එහෙම? ඒ වෙලාවම තමයි ධර්මය අල්ලන්න තියෙන්නේ. දැන් අපිට බට ගහලා සමහරවිට නහයෙන් බට දාලා එක්ක මෙහෙන් බට දාලා පෙනහළු වලට ඔක්සිජන් දීලා යන්තම් හරි සිහිය තියෙනවා නම් යන්තම් හරි පණ ටික තියෙනවා නම් ඒ වෙලාව තමයි අමාරුවෙන් හරි ධර්මයේ හිත පිහිටවන්න තියෙන හොඳම වෙලාව.
ඒ වෙලාවේ කේන්ති අරගෙන ද්වේෂයෙන් බය වෙලා තැති අරගෙන දැඟලුවොත් මරණාසන්න මොහොතේ අකුසලයක් මතුවෙන්න ඉඩ තියෙනවා. සමහර වෙලාවල් දැන් හිතන්න මේ ධර්මයෙන් ජයගත්ත චරිත ගැන හිතන්න අමාරුම වෙලාවේ ධර්මය අල්ලපු කෙනා තමයි ගැලවෙන්නේ. සාමාවතී ඇතුළු 500ක් වෙන කෙනෙක් නම් ස්වභාවික මරණයක් නෙමෙයිනේ. ගොඩ නැගිල්ල නිකන් ගිනි ගත්තවත් ගෑස් කාන්දුවක්වත් මොනවන් නිකන් කොහේ හරි එහෙම ඒවා නෙමෙයි. මාගන්දියා ගොඩ නැගිල්ල දොරවල් ඔක්කොම වහලා පනින්න බැරි වෙන්න කණුවල රෙදි පාන්කඩ ඔතලා ගිනි ගන්න තෙල් දාලා සාමාවතී ඇතුළු 500ක් කොටු කරලා ගිනි තිබ්බා. එතකොට ගිනි තිබ්බෙත් තවත් රජ්ජුරුවන්ගේ උදේනි රජ්ජුරුවන්ගේ තව බිසවක්. එතකොට මේ භික්ෂුණීන් වහන්සේලාද නෑ. උදේනි රජ්ජුරුවන්ගේ අන්තපුරේ හිටපු බිසවරු ටිකයි. සාමාවතී ඒ වෙලාවේ දැන් ගොඩ නැගිල්ල ගිනි ගන්නකොට සමහරු බය වෙලා එහෙම මෙහෙම බැලුවා පණින්න අතක් කොහෙවත් නැහැ. සාමාවතී කිව්ව නැගණිවරුනි කලබල වෙලා වැඩක් නැහැ කිව්වා. ඔහොම වාඩි වෙන්න කිව්වා. දැන් ගොඩ නැගිල්ල ගිනි ගන්නකොට වාඩි වෙන්නේ කවුද? බේරෙන්න අතක් නැහැ කියලා දැනගත්තා. සාමාවතී කිව්වා නැගණිවරුනි අපිට වටිනාම දෙයක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මේ වෙලාවේ හිත රැක ගන්න කියව. ද්වේෂ හිතක් ඇති වුණොත් අපි පරදිනවා. ඒ නිසා මේ වෙලාවේ හිත රැක ගන්න. භාවනා කරන්න. මෛත්‍රිය වඩන්න. ගින්නෙන් පිච්චෙනකොට යම් වේදනාවක් එයිද ඒ වේදනාව අරමුණු කරලා වේදනානුස්සතිය වඩන්න කියව. දැන් සතර සතිපට්ඨානේ ගැඹුරින් ඉගෙන ගත්ත කෙනෙකුට තියෙනවා කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. වේදනානුපස්සනාව කියන්නේ ස්පර්ශය නිසා උපදින විඳීම ගැන හිත පිහිටවල හිත වඩන්න පුළුවන්. දැන් අපිට කයෙන් වේදනාවක් උපදිනවා. තුවාලයක් නිසා කියන්නේ. ඒ වේදනාව එන්නේ කොහොමද? කයයි පහසයි විඥානයයි නිසා වෙන කායික වේදනාවක් උපදින්න තැනක් නැහැ. ඇහැ මුල් කරගෙන දකින්න රූපයක් නිසා වේදනාව ඇති වුණා නම් ඇහැයි රූපයයි විඥානයයි නිසාමයි ඒ වේදනාව උපදින්නේ. කවුරු හරි බනිනව ඇහිලා දුකක් ඇති වුණා. ඒක ඇති වුණේ කොහොමද? කනයි, ශබ්දයයි, විඥානයයි නිසාමයි ඒ ස්පර්ශය. එතකොට මේ ආයතන හයේ කායික වේදනා අපිට බඩේ අමාරුවක් වෙන්න පුළුවන්. මොකක් හරි ඉන්ජෙක්ෂන් කට්ටක් අයින්නකොට වෙන්න පුළුවන්. ඇඟ ඇතුලෙන් වෙන්න පුළුවන්. මොනවා හරි කායික වේදනාවක් උපදිනවා නම් උපදින්නෙම කයයි පහසයි විඥානයයි නිසා. ඒ වේදනානුපස්සනාව හොඳට වඩපු කෙනෙක් ස්පර්ශේ හිත පිහිටෝලා ඒ වේදනාවේ අනිත්‍ය මෙනෙහි කරන. බුදුහාඳුරු පෙන්නනවා දැන් මම මේ කියන්නේ ටිකක් ගැළපෙන්නේ නැති නිකන් අමාරුයි වගේ හිතෙන්න පුළුවන්. නමුත් චුට්ටක් තේරුම් ගන්න. අමාරුම වෙලාවේ හිත පිහිටෝන හැටි ඔය. ලස්සන දේශනාවක් තියෙනවා. සාරිපුත්ත හාමුදුරන්ට බුදුහාඳුරු පෙන්නනවා සාරිපුත්ත ඔබ පිණ්ඩපාතේ යනකොට මිනිස්සු ඔබට බණී කියනවා. ඒ බණිනකොට හිතන්න කියනවා කනයි, ශබ්දයයි, විඥානයයි නිසා ස්පර්ශය ඇති වුණා. මේ කනත් අනිත්‍යයි, ඒ ශබ්දෙත් අනිත්‍යයි, විඥානයත් අනිත්‍යයි. එහෙම හිතාගෙන විදර්ශනා වඩමින් ඔබ යන්න කියනවා. එතකොට මිනිස්සු බණිනකොට ඒකත් ධර්ම අවබෝධයට ඔබට උපකාර කරන්න පුළුවන් කියනවා. සාරිපුත්ත ඔබ පිණ්ඩපාත යනකොට සමහර අන්‍ය තීර්ථකයෝ නිගණ්ඨයෝ කොච්චරයි හිටියද? බමුණෝ ගල් වලින් හරි ගහයි කියනවා ගල් මුගුරු වලින්. බැරි වෙලාවත් ගැහුවොත් පොල්ලකින් හරි ගලකින් හරි. දැන් අපිට ගහපු ගමන් අපි මොකද කරන්නේ? එක පාට හැරිලා බලනෝනේ කවුද ගැහුවේ කියලා. අපි පුද්ගලයාව අල්ලන්නේ. බුදුහාඳුරු කියන සාරිපුත්ත ඔබට ගල් පාරක්, පොළු පාරක් වැදුනොත් කවුරු හරි ගැහුවොත් හිතන්න කයයි පහසයි විඥානයයි එකතු වුණා. ස්පර්ශෙන් ඒ විදීම ඇති වුණා. මේ කයත් අනිත්‍යයි. ඒ පහසත් අනිත්‍යයි. ඒ තුල විදර්ශනා වඩන්න කියනවා. ගුටි කාගෙන වුණත් ධර්ම අවබෝධයට හිත වඩන්න පුළුවන් කියන එතන. ඒක බොහොම අමාරු තැන් අපිට. ඒ බුදුහාඳුරු පෙන්වුවේ සාරිපුත්ත හාමුදුරු වගේ මහා ප්‍රඥාවන්ත කෙනෙකුට.
එතකොට මේ ධර්මය හරියට අල්ලපු කෙනෙකුට අමාරුම තැන එනවනේ. එතනම තමයි ධර්මය අල්ලන්න තියෙන තැන. ඒ නිසා මතක තියාගන්න, අපි ලෙඩ වෙච්ච වෙලාවට, අපිට විපතක් ආපු වෙලාවට, අපිට කරදර එක පිට එනකොට අපි සාමාන්‍ය කියන්නේ මේ හෙනගෙඩි පාත් වෙනවා වගේ පුදුම කරදර ගොඩක්. ඒ කරදරම තමයි ධර්මය අල්ලන්න තියෙන හොඳම වෙලාව. එතනදිම තමයි අපිට ධර්මයේ හිත පිහිටෝලා ධර්මය අල්ල ගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ අපි ගෙවන කාලේ, මේ ලෝකෙ මේ ගෙවෙන කාලේ, දැන් අපි නිකන් හිතමු අපි ඉතින් ප්‍රාර්ථනා කරමු අනේ අපිට එසේ නොවේවා කියලා. දැන් ඔබ මේ බණ අහන්න ආවට ඔබේ මනස කොච්චර දුවනවද? ඔබේ ඥාති ලංකාවේ ඉන්න එක්ක දෙමව්පියෝ, පවුල් වල අය, සමහරට මේ වසංගත ඉවර වෙනකොට කීයෙන් කී දෙනෙක් ඉතුරු වෙයිද කියලා හිතෙනවා. කී දෙනෙකුට හැදෙයිද? මොනවා වෙයිද? ආයි කතා කරගන්න දකින්නවත් පුළුවන් වෙයිද? කවදා යන්න පුළුවන් වෙයි? තව අවුරුදු 3-4කින්වත් ලංකාවට යන්න ලැබෙයිද? ඒ යනකොට ජීවතුන් අතර ඉඳීද? අපි කොච්චර මනසින් විඳවනවද? ඒ නිසා ජීවිතේ මේ විපත් එක්කමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඉපදීම දුකක්. ඒ නිසා අපිට මේක මහා සැපයක් වගේ තේරුණාට ඉපදීම දුකක්මයි. ඒ ඉපදිච්ච නිසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස, මනසෙන් අඬනවා, වැළපෙනවා, දුක් වෙනවා, හූල්ලනවා, පපුවට ගහ ගන්නවා. දකින්න ඇතිනේ මේ දවස්වල. ප්‍රියයන්ගෙන් වෙන්වීම ඉදිරියේ කොච්චර මිනිස්සු හඬා වැළපෙනවද? ඒ නිසා මරණය ගැන නිතර හිතන්න, අප්‍රමාදීව ගුණධර්ම වඩන්න. මරණාසන්න මොහොතක ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්, අපි කතා කරේ සෝවාන් වෙච්ච කෙනෙක්, මාර්ගඵල ලබපු කෙනෙක් නම් කොහොම මැරුණත් සුගතියේ. දැන් අර සාමාවතී ඇතුළු 500ම ගින්නෙන් පිච්චෙනකොට සාමාවතී කිව්වා, ගිනි ගන්නකොට ඇඟට රස්නේ දැනෙනකොට, ඇඟ පිච්චෙනකොට යම් වේදනාවක් ඇද්ද, ඒ තුලත් අනිත්‍ය සිහි කරන්න, වේදනානුපස්සනාව වඩන්න කිව්වා. මොකද උනේ? 500ම ගින්නෙන් පිච්චිලා කර වෙලා ගොඩ නැගිල්ල ඇතුලේ මැරුණා. හැබැයි 500 දෙනාම බුදුහාමුදුරු බුදු ඇසින් බලලා ධම්සභා මණ්ඩපේ දේශනා කරා, මහණෙනි සාමාවතිය ඇතුළු 500ම සුද්ධාවාස බඹලව ඉපදිලා කියලා. සුද්ධාවාසෙ උපදින්නේ අනාගාමි වෙච්ච අය. ඒ පිරිසම අනාගාමි වුණා. එතකොට බලන්න අර අමාරුම වෙලාවේ මිනි මැරුමක් 500ක් කොටු කරලා ගිනි තියලා මරන්න හදපු උපක්‍රමයක්. වෙන කෙනෙක් නම් වෛර කරගෙන, ද්වේෂයෙන් වෛරයෙන් බය වෙලා තැති අරගෙන කෑ ගහලා, හැබැයි ඒ වෙලාවම ධර්මයේ සිහි කළා, ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි, අමාරුම වෙලාවේ හිත පිහිටවන්න. මේ දවස්වල නිතර ධර්මයේ සිහි කරන්න. අපිට එකපාරට කලබලයට, සාමාන්‍යයෙන් අපිට එකපාරට මොකද්ද කරන්න කියලා හිතාගන්න බැරි වෙනවනේ. එවැනි වෙලාවක ෂණිකව කරන්න තියෙන දේ බුදුගුණ සිහි කරන එක. දැන් දජග්ග සූත්‍රයේ බුදුහාඳුරු පෙන්වන්නේ මොකක්ද? භයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා. එකපාරට බයක් ඇති වෙනවා. මරණ බයක් වෙන්න පුළුවන්. එකපාරට ජීවිතේ බයක් වෙනවා. චම්බිතත්තංවා තැති ගන්නවා. මොකක්ද කරන්න කියලා එකපාරට තැති ගන්නවා. ලෝමහංසෝවා ලොමු දැහැ ගන්නවා. එතකොට මෙවැනි වෙලාවක බුදුගුණ සිහි කරන්න කියනවා. ඒක තමයි දජග්ග සූත්‍රයේ තියෙන්නේ. එකපාරට කලබලයට බුදුගුණ සිහි කරගන්න බැරි වුණොත් ධර්මයේ ගුණ හිතන්න. එහෙමත් බැරි වුණොත් සංඝ ගුණ හිතන්න. බුදුහාඳුරෝ දේශනා කරනවා, මහණෙනි මරණ මංචකේ බුදුගුණ සිහි කරොත් කරපු දහසක් අකුසල් යටපත් වෙලා සද්ධාව බලවත් වෙනවා. ඒ තමයි බුදුගුණවල තියෙන බලය. අපිට තේරෙන්නේ නැහැ. ඔබට මට තියා අපි කාටවත් තේරෙන්නේ නැහැ. ඇයි? බුදු කෙනෙක්ගේ බුදුගුණ තේරෙන්නේ තවත් බුදු කෙනෙකුට විතරයි. සාරිපුත්ත හාමුදුරන්ටවත් පරිපූර්ණ බුදුගුණ ගැන වැටහෙන්නේ නැහැ කියලා. බුදුවරු සම වෙන්නේ
තවත් ලෞතුරා බුදු කෙනෙකුටම විතරයි. ඒ නිසා අපි බුදුවරුන්ට කියන්නේ අසම සම. මේ ලෝකේ අනෙක් සියලු දෙනා එක්ක අසමානයි. හැබැයි බුදු කෙනෙක් තව බුදු කෙනෙක් එක්ක සමානයි. බුදුහාඳුරෝ පෙන්නනවා මහණෙනි ලෞතුරා බුදු කෙනෙක් කල්පයක් පුරාවට වෙන කිසිම කරුණක් දේශනා නොකර බුදු ගුණම දේශනා කරනවා කල්පෙම. කල්පේ ඉවර වුණත් බුදු ගුණ අවසන් වෙන්නේ නැහැ කියන්නේ. එහෙනම් ඉතින් අපි දන්නේ මොනවද කියලා හිතන්නකොනේ. අපි මේ ওই බුදු ගුණ ටිකක් නවාරහදි බුදු ගුණ ටිකක් බෝධි පූජාවක් තියලා චෛත්‍යයක් වැඳලා සාදු කියලා අපිට තියෙන්නේ ඊටාම අල්ප සද්ධාවක්. ගොඩාක් සද්ධාව තියෙනවා වගේ හිතුවට අපිට තියෙන්නේ පුංචි සද්ධාවක්. හැබැයි මේ පුංචි සද්ධාවම බුදුහාඳුරු පෙන්නනවා මහණෙනි මයි සද්ධා මත්තං කියන්නේ මාත්‍රයක්. ප්‍රේම මත්තං බුදුහාඳුරු ගැන ප්‍රේම මාත්‍රයක් කෙනෙක්ගේ හිතේ බලවත් වුණොත් මරණ මංචකේ සබ්බීතේ සංඝ පරායන. ඒ ටිකම ඇති කියනවා අකුසල් යටපත් වෙලා සුගතිය යන. ඒ නිසා අනිත්‍ය ගැන අපිට මරණාසන්න කෙනෙකුට සිහි කරගන්න හොඳයි. කාලයක් අනිත්‍ය වඩලා අනිත්‍ය ගැන ලොකු අවබෝධයක ඉන්න කෙනෙකුට. ගැඹුරු ධර්මයේ කාලයක් වඩපු කෙනෙකුට ගාම්භීර ගැඹුරු ධර්ම කාරණා සිහි කරගන්න ලේසි. හැබැයි සාමාන්‍ය කෙනෙකුට එකපාරටම බය තැති ගැනීමත් එක්ක මරණ බය ඇති වෙච්ච වෙලාවක අපිට ශනිකව රැකෙන්න තියෙන දේ තමයි බුදුගුණ මනසිකාරය. සැනින් හිත රැකෙනවා, අකුසල් යට යනවා, සද්ධාවේ හිත පිහිටනවා. ඒ නිසා බුදුගුණ නිතර සිහි කරන්න. අපි දන්නවා සමහර අය අපි බුදුගුණ කියද්දී අපි ගොඩාක් ඔය මරණාසන්න අය ළඟ අපි පිළිත් කියලා බුදුගුණ කියලා සමහර දවස් ගණන් කතා නොකර එහෙම මැරුණා වගේ හිටපු එක දවසක් මට මතකයි මම එක අම්මා කෙනෙකුට පිළිත් කියන්න ගියාමත් ඒ දරුවෝ මේ කිව්වා අනේ හාමුදුරු දවස් දෙකකට විතර කලින් අපි කතා කරලා සම්බන්ධ කරගන්න බැරුවා. හාමුදුරුවන්ව බැරි වුණා මං දන්නම කෙනෙක් නැත්නම් මං එහෙම යන්නෙත් නෑ. ඉතින් මං දන්නම පුතේ. ඉතින් ඒ අම්මා කොහොම හරි ඉතින් හොඳටම අමාරුයි පිළිකාවක් හැදිච්ච අම්මා කෙනෙක්. ඒ මං යනකොට ඇස් හරින්නෙත් නෑ යන්තම් වතුර ටිකක් දිවට දාලා දිව තෙමනවා. කකුළු සීතල වෙලා ඉතින් පණ ගිහිල්ලා වගේ. ඒ වෙලාවෙ ඉතින් මං ගිය නිසා ඒ අම්මට ඉතින් කනට කරලා ඉස්සෙල්ලාම බුදුගුණ ටිකක් කියනවා. ගිය නිසා බුදුගුණ ටික කියලා මං එකින් එක කිව්වා. අරහන් ගුණය ගැන මෙහෙම ටිකක් කියලා මං කිව්වා අම්මේ අම්මා සිහි කරගන්න රුවන්වැලි සෑය. ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ. අම්මා මේ වගේ දැන් ඒ දරුවෝ මට කිව්වා අම්මා මෙහෙම පින් කරා මෙහෙම පින් කරා කියලා. ඊට පස්සේ මං ওই ටික කියලා පිරිත් චුට්ටකුත් කියලා ආයිත් මං කනට කරලා කිව්වා අම්මේ බුදුගුණම හිතන්න. ඊට පස්සේ අම්මා අමාරුවෙන් යන්තක් කට ඇරලා නික මොකක් හරි වචනයක් කියන්න හදනවා. ඊට පස්සේ මට තේරුණා මොනවා හරි අම්මා කියන්න හදනවා කියලා. ඊට පස්සේ මං ඒ පුතාට කිව්වා පුතේ මේ අම්මව පොඩ්ඩක් අල්ලලා අරන් පපුව අත ගාලා චුට්ටක් මොකක් හරි කියන්න හදන්නේ අම්මගෙන් ඔයා අහන්න කියලා. ඉතින් ඒ දරුවා අම්මව කකුලට අරගෙන චුට්ටක් ඇල කරලා පපුව අත ගගා ඇහුවා අම්මේ කියන්න කියලා. මම හොඳට පින් කරගත්තා කියලා. අමාරුවෙන් දවස් 3කට පස්සේ ওই වචනේ කතා කරේ. එදා රෑ මැරලා තිබුණා අම්මා. එතකොට කෙනෙකුට අර මරණාසන්න වෙලා ඇහැක් අරින්න නැතුව කතා කරන්නේ නැතුව එහෙම මැරිලා වගේ හිටිය අනිත් අය හිතාගෙන ඉන්නේ දැන් එක්ක පණ නැතුව ඇති නිකන් පණ ගිහිල්ලා ඇති දැන් කොයි වෙලේද අන්තිම වෙලාව මේ කී බලාගෙන ඉන්නවා. හැබැයි ඒ වෙලාවෙත් කනට කරලා බුදුගුණ ටික කියනකොට සැනින් කරපු පිනේ හිත පිහිටියා. ඒ නිසා මතක තියාගන්න ගොඩාක් අපි මරණාසන්න අය ළඟ ඉඳලා තියෙන නිසා තේරෙනවා සමහර කෙනෙක් මරණාසන්න වෙනකොට ඇස් ඇරලා ඇහෙන් දෙයක් කියන්න බැරි වෙයි. කට ඇරලා ඔබට කතා කරන්න බැරි වෙයි. අතපය හොල්ලලා මොනවා සංඥාවක් දී ගන්න බැරි වෙයි. හැබැයි හරියට වෛද්‍යවරයෙක් බලලා
මෙයා දැන් මැරිලා කියලා හරියට නිගමනය දෙනකම් එතන හූතිය දඟලන්න යන්න එපා. කෑ ගහගෙන අම්මේ දාලා යන්න එපෝ අපි කොහොමද ඉන්නේ ගාගෙන ඇඟට පැන්නොත් එහෙම සමහර වෙලාවට අපි කියන එක ඇහෙනවා. ඒ වටේ ඉඳගෙන අනේ මැරිලාද දන්නේ නැහැ, සිහි නැති වුණාද දන්නේ නැහැ, මොනවා වුණාද දන්නේ නැහැ කිය වටේ ඉඳගෙන ඒ කියන ඒවා සමහරට කණෙන් ඇහෙනවා. ඒ නිසා ඔබට තේරුම් නැතත් කිසිම සංඥාවක් දැක්ුවේ නැතත් බුදුගුණ ටික කියන්න. කරපු පිනක් මොනවා හරි තියෙනවා නම් සිහි කරන්න. අම්මා බොහොම සද්ධාවෙන් අපි හිටමු දඹදිව වැන්ද කියලා ඒවා සිහි කරන්න. ඒ වගේ කවුරු හරි මරණාසන්න කෙනෙකුට මොකද අපේ ජීවිතේ තීරණාත්මක තැන තමයි යොතන. ඇත්තටම ගත්තොත් ඕන කෙනකින් ඇහුවොත් ඇයි බණ අහන්නේ? ඇයි පින්කම් කරන්නේ? මොකක්ද අරමුණ? අනේ කොහොම හරි සෝවාන්වත් වෙන්න ඕනේ. කොහොම හරි සෝවාන් වෙන්න ඕනේ. කියනවද නැද්ද? කියනවා. ඒක හොඳයි. ඒ අරමුණ අපි කාටත් තියෙනවා. හැබැයි අපේ ඥාති අම්මලා තාත්තලා ආච්චිලා සීයලාත් ඕක කියා පන්සල් ගානේ ගියා, භාවනා කරන්න ගියා, පින්කම් කරා, වන්දනා කරා. හැබැයි මැරෙන්න තරමම මැරුණේ ඔක්කොම සෝවාන් වෙලාමද? නෑ. මරණේ ඉස්සර වෙන්න පුළුවන් කොයි වෙලේ හරි. ඒ අරමුණේ ඉන්න එක හොඳයි. ඒ අරමුණේ වීරිය වඩාගෙන අපි යනකොට අපි දන්නේ මරණේ ඉස්සර වෙන්න පුළුවන්. මරණාසන්න මොහොතක පුතඥ මට්ටමේ මරණාසන්න වෙන කෙනෙකුට ආසන්න කර්ම කියන්නේ ඊටාම තීරණාත්මකයි. අන්තිම මොහොත එතන බය කරලා අඬලා හූතියලා දෙවනක් කරලා අසරණ කරොත් ඊට පස්සේ අපි කෝටියක මිනි පෙට්ටියක් ගෙනල්ලා මැණික් ගල් අතුරලා වැල්ලුවත් සුගතිය යවන්න පුළුවන්ද? බෑ. හාමුදුරු 1000ක් වඩම්මලා විශාල පාංශකූලේ කරනවා. ඒකෙන් සුගතිය යවන්න පුළුවන්ද? සමහරට මෙහි පාංශකූල දෙනකොට එහෙ ලෝදිය බොනවා. ඇයි? බුදුහාමුදුරු පෙන්නනවා යථාබතං නික්කිට්ඨෝ ඒවන් නිරේ. අපාය යන කෙනා මේ 7 දවසක් කැරකි ඉඳලා එහෙම යනව නෙමෙයි. හිසේ තිබ්බ බරක් අතහැරියා වගේ. මෙහෙන් චුත වෙනකොටම ප්‍රතිසන්දිහිත චිත්තක්ෂණයයි වෙනස. ඒ සැනින් අපාය නිරිසතෙක් වෙලා පහළ වෙනවා. ඒ නිසා මරණාසන්න මොහොත වරදින්න පුළුවන්. පෘථග්ජන මට්ටම භයානකයි. පොඩි බයක් නෙමෙයි. ධර්මාශෝක රජුරු අපි ගැන කවර කතාද? 84000ක් විහෙර විහාර හදලා තමන්ගේ එකම පුතා පැවිදි වුණා, රහත් වුණා මිහිඳු මහරහතන් වහන්සේ. තමන්ගේ දුව සංඝමිත්තා රහත් භික්ෂුණිය, මුණුබුරා සුමන සාමණේරයන් වහන්සේ. තුන්වෙනි ධර්ම සංගායනාව කරා. 1000ක් රහතන් වහන්සේලා එකතු කරලා ඇසුරු කරේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ. ලෝකේ රටවල් ගානකට ධර්මයේ ව්‍යාප්ත කරා. පින් පැත්තෙන් ගත්තොත් අපි කරන පිනුයි ධර්මාශෝක රජුරෝ කරගත්ත පින් ටිකයි හිතන්න. හැබැයි පුතඥ භාවය කියන්නේ මරණාසන්න වෙලාවේ අර ළඟ හිටපු පවන් සලන මිනිස්සයා පොඩි තැනක් ඇති වරදී. ඔහු එක්ක කේන්ති ගියා, ද්වේෂය බලවත් වුණා, කරපු පින් කුසල් යට ගියා, අන්තිම මොහොතේ ආසන්න අකුසලී බලවත් වුණා. දින කීපයකට හරි දුකතිය වැටුණා. ඒ නිසා ඔබ එක පැත්තකින් ලෝකේ වාසනාවන්තයි. ජීවිතේ අපි මනුස්ස ජීවිතේ ලැබුවා. බුද්ධ ශාසනයේ මුණ ගැහුණා. මේ වගේ යුගයක ලෝකේ ශාසනය දැන් බැබලෙන කාලෙ නෙමෙයි, පිරිහීගෙන යන කාලෙමයි. එන්නේ අනාගතේ මිනිස්සු ගුණධර්මයෙන් පිරිහෙනවා කියන්නේ ශාසනය බැබලෙනවා නෙමෙයි. විශාල විහෙර විහාර හැදේ. විශාල පින්කම් කෙරේ. විශාල පෙරහැරවල් යයි. හැබැයි ඒ අතරෙම පෙරහැරවල් වල මහා හොරු යයි. විශාල පින්කම් වලින් විශාල ගසා කෑම යයි. ඒක තමයි එන්න වෙන්නේ ඉස්සරහට. ශාසනය බැබලෙනවා නෙමෙයි. ඒ නිසා
ශාසනයේ නාමයෙන් නොයේක් විකෘති දේවල් හොරකම් වංචාවල් ලෝකෙ පිරිපිරියයි. ධර්මෙ පිරිහිලා යයි. ඒ නිසා අපි එක පැත්තකින් වාසනාවන්තයි අද බණ පදයක් ඇහෙන රටක අද මෙහි පතිරූප දේශයක්. ඇයි? පතිරූප දේශයක් වෙන්නේ ධර්මයේ දියුණු කරන්න පුළුවන් පරිසරයක් තියෙනවා. ස්වාමීන් වහන්සේලා ඔබට ඉන්නවා. පන්සල් කීයක් තියෙනවද? බණ ඒ මොනව නැතත් අද YouTube එක බලන්නකොනේ. දවසකට සමහර වෙන දවසෙම එක්ක බණ 3-4 උදේ ඉඳන් කොච්චර බණ අහන්න පුළුවන්ද? සමහර ලාවට අපිට ඒ හාමුදුරුවෝ ජීවිතේට දකින්න බැරි වෙයි. සමාජයට හොඳට භාවනා කරපු කැලේම හිත වඩාගෙන ඉන්න ස්වාමීන් වහන්සේ තමයි. කවුරු හරි ගිහිල්ලා බණක් හරි රෙකෝඩ් කරලා ඒක ලෝකෙමයිට අහන්න සලස්සනවා. අද ධර්මයේ අල්ලන කෙනෙකුට ත්‍රිපිටකේ භාෂ ගණනාවකින් ලෝකේ කියවන්න පුළුවන්. මහා කාලයක් නෙමෙයි මීට අවුරුදු 15කට 16කට මම පැවිදිලා අවුරුදු 19ක්. ඒ මුල් කාලේ අවුරුදු 20කට 19කට කලින් අපි උඩත් පොතක් කියවනකොට අර ත්‍රිපිටක පොත් 54ක් තියෙනවා. අටුවා ඔක්කොම සමහර එක සූත්‍රයක් හොයාගන්න පැය ගාණක් අර පොත් ටික ඔක්කොම පෙරලනවා. සමහරලාට පැය 4-5ක් ගිහිලා සූත්‍රය හොයාගන්න බෑ. ඊට පස්සේ ඒකේ වචන කාගෙන් හරි හාමුදුරු කෙනකින් අහනවා. ඊට පස්සේ කියනවා සංයුත්ත නිකාය පෙරලා බලන්න. ඒකේ වගේ මතකයි කියන. සංයුත්ත නිකායේ තියෙන සූත්‍ර දේශනා 8900 ගාණක්. අර 8900 ගාණෙම හොයන්න ඕනේ ගන්න. ඊට පස්සේ කායෙන් හරි අහපුවාම කියන ඕක අංගුත්තර නිකායේ තිබ්බා කියනවා. අංගුත්තර නිකායේ තියෙන සූත්‍ර දේශනා 9000 ගාණක්. අද එහෙම නෙමෙයි. අද සූත්‍රේ නම ගහපු ගමන් සූත්‍රෙ උඩට එනවා. අද ඇප් හදලා තියෙනවා. ඒ සූත්‍රයේ තියෙන එක වචනේ ගහපු ගමන් ඒ වචනේ තියෙන සූත්‍ර ටික ඔක්කොම පෙළට උඩට එනවා. අද තාක්ෂණෙත් එක්ක ධර්මය අල්ලන කෙනෙකුට හරි පැත්තට ධර්මයේ පැත්තට තාක්ෂණය යොදාගත්තොත් ඒ තාක්ෂණයෙන් ධර්මයේ කරා යන්න පුළුවන්. ඒ නිසා අපිට ලෝකෙ වෙනස් කරන්න බෑ. ලෝකෙ දවසින් දවස විශාල විපතකට විනාශයකට පරිහානියකට පිරිහීමකට ලෝකෙ යන කාලය. ඒ පිරිහීම දිහා බලාගෙන අනේ අපෝයි කියලා ඕක දිහා බලාගෙන ඉඳලා තවත් වෙන්නේ අපිට ගුණධර්ම වඩා ගන්න තියෙන එකක් නැති වෙලා අපේ හිතට පසුතැවීම් ගොඩාක් එනවා. ඒ නිසා මේ වෙලාවේ අප්‍රමාදීව ධර්මයේ දියුණු කරන්න උත්සාහයක් ගන්න. ඉතින් මේ වෙසක් සතිය වෙසක් මාස ඉදිරියට එන්නේ වෙසක් දින කීපේ යන්තම් කොහොම හරි ඔබට මේ රටේ මේ වෙසක් එනකොට පින්කම් ටිකක් කරගන්න වාසනාව ලැබුණා. දැන් බලන්න 2019 ලංකාවේ අප්‍රේල් 21 ඔය පාස්කු බෝම්බේ ගැහුවට පස්සේ වෙසක් පොසොන් නැසල තුනම නැති වුණා 2019. අපේ ආයතන වලට ඉඳන් පොලිසිය දාලා හමුදාව දාලා ඉන්න මිනිස්සුන්ගේ බෑග් චෙක් කර කර පින්කම් ඔක්කොම නැති වුණා. මිනිස්සු බයට ඉස්කෝල මුර කර කර එහෙම හිටියා මාස ගාණක්. ගිය අවුරුද්දේ වෙසක් පොසොන් නැසල එනකොට රටම ඇදිරි නීතිය දාලා ලොක්ඩවුන් කරලා තිබ්බා. මේ අවුරුද්දෙත් පිට තුන්වෙනි වතාවට ලංකාවේ වෙසක් එනකොට ආයෙමත් ව්‍යසනේ බලවත් වුණා. හැබැයි ඔබ මේ රටේ කොහොම හරි ඔබට මේ මොකක් හරි පිනකට මෙහෙම හරි එකතු වෙලා බණ ටිකක් අහන්න වාසනාවක් හිතට බයක් නැතුව බණ ටිකක් අහන්න තියෙන. ඒ නිසා මේකෙන් ප්‍රයෝජනෙ ගන්න. ඉතින් ඔබ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. මේ ලැබිච්ච මනුස්ස ජීවිතය දවසින් දවස මොහොතින් මොහොත ෂණයෙන් ෂණය ගෙවි යනවා. අපි දන්නේ නැහැ කවදා කොතන කොයි මොහොතේ මොන විපතෙන් අපේ ජීවිතේ නැති වෙයිද. සමහර අයගේ පව්කාරකම් කියන්නේ ඔබ බලන්න ඉන්දියාවේ සමහර අය ඒ රෝහල් වල සමහරු මැරෙනවා දැඩි සත්කාරයෙක්ව ගින්නකින් පව් දකින්න නැති. ඒ ස්පිරිතාලෙක්ව ගින්නක්. අර පණ ඇද ඉන්න ලෙඩ මැරෙන්නේ කොරෝනාවෙන් නෙමෙයි ගින්නෙන් පිච්චිලා. තව රෝහලක වාට්ටුවක ගෑස් අර ඒ ඔක්සිජන් ටැංකි වගේ පුපුරලා 15ක් 20ක් මැරුණා ටැංකි පුපුරලා. මොකක් හරි විපතක්. එක්ක රෝහල් ගොඩ නැගිල්ලක් කඩාගෙන වැටුණා. ඒ කර්ම මොන පැත්තෙන් හරි කැරකිලා යනවා.
ඒ නිසා අප්‍රමාදී වෙන්න. අප්‍රමාදීව ධර්මයේ දියුණු කරන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටමත් උතුම් සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන ධර්මයේම අවබෝධ කරගන්න, ධර්මයේම දියුණු කරගන්න වාසනාව ලැබේවා 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 කියලා ආශිර්වාද කරනවා. එහෙමනම් පින්වතුනි චුට්ටක් කොහොම ඉන්න කලබල නැතුව සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද මේ ධර්ම දේශනාව වික්ටෝරියානු ආදි ආනන්දීය ආදි ශිෂ්‍ය සංගමේ එකතු වෙලා සංවිධානය කරේ. ඉතින් සභාපති නාමල් ප්‍රේමරත්න මහත්මයා ඇතුළු නිලධාරී මණ්ඩලයේ ඒ අයගේ අරමුණු අතර තියෙන්නේ විදුහල් වෙනුවෙන් සේවය කළ විදුහල්පතිවරු, ගුරු මෑණිවරු, පියවරු ඇතුළු සියලු දෙනාටම මිය පරලොව ගිය අයට පින් අනුමෝදන් කිරීම, සුජීවත්ව ඉන්න හැම දෙනාටම ආශිර්වාද කිරීම. ඉතින් අපි කවුරුත් ඒ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් අතර මිය පරලොව ගිය සියලු දෙනා ඔබ සිහිපත් කරගන්න. ඒ වගේම ගුරුවරු අතර යම් තාක් මිය පරලොව ගිය අය ඇත්නම් ඒ අය විදුහල්පති කන්දරපු අය මිය පරලොව ගිය අය, ඔබේ මිය පරලොව ගිය සියලු ඥාතීනෝ ඒ හැම දිනාම සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙනවා. ඒ වගේම වර්තමානයේ ඒ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගම් වල කටයුතු කරන ඒ සභාපතිතුමන් නිමල් ප්‍රේමරත්න මහත්මයා ඇතුළු නිලධාරී මණ්ඩලයේ හැම දෙනාමත් මේ වික්ටෝරියානු මේ රටේ මේ ප්‍රදේශයේ මේ ආදි ශිෂ්‍ය සංගම් පිහිටවාගෙන මේ ශාසනික කටයුතු සමාජ මෙහෙවරවල් සිදු කරන හැම දෙනාටමත් මට මතකයි 2011 ඉස්සල්ලාම මං හිතන්නේ අපේ කාලිංග ඉන්න කාලේ ආරාධනා කරලා මම ආනන්දේ වෙනුවෙන් මේ රටට ඇවිල්ලා මේ පන්සලේම වැඩ ඉඳලා පින්කම් ගොඩාක් කරලා ගියා 2011. ඉතින් ආනන්ද විශාල වැඩ කොටසක් කරනවා. හැම වර්ෂයකම හාමුදුරු වඩම්මලා නොඑක් පින්කම් කරා, නොඑක් සමාජ සේවා කටයුතු කරා. ඒ හැම දෙයකටම සම්බන්ධ වෙච්ච සියලු දෙනාම එදා ඉඳන් අද දක්වා ඒ හැම දෙනාමත් විදුහල්පතිවරු, ගුරු මෑණිවරු, පියවරු ඇතුළු හැම දෙනාමත් ඒ වගේම අද බණහන් එකතු වෙච්ච හැම දෙනාමත් ඔබේ පවුල්වල සෑම සියලු දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා, නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා. හැම දෙනාටම උතුම් ධර්ම අවබෝධයේ පිණිස අද මේ ධර්ම ශ්‍රවණ මේ පිනත්, ධර්ම දාන මේ පිනත් ආශිර්වාදයක්, පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරනවා. විශේෂයෙන් දැන්ඩිඩෝන් විහාරස්ථානයේ පූජනීය නායක හාමුදුරන් වහන්සේ, අකරවිට සංඝානන්ද හාමුදුරන් වහන්සේ, ඒ වගේම විහාරස්ථානයේ වැඩ ඉන්න අනෙක් ස්වාමින් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලා අපි ඕස්ට්‍රේලියාවට මම අවස්ථා ගණනාවක ධර්ම ප්‍රචාරයේ පිණිස වැඩම කරා. ඒ ආපු බොහෝ අවස්ථාවල දින යොදා ගන්න පුළුවන් හැටියට මේ විහාරස්ථානෙත් අපි ධර්ම දේශනා සිදු කරා, භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වුණා. ඉතින් ඒ අතර විශේෂයෙන් උන්වහන්සේලා අපිට බොහොම ගෞරවයෙන් අපි හිටපු කාලවල අපිට ඒ කටයුතු සිදු කරා. ඉතින් ඒ උන්වහන්සේලාටත් ඒ හැම දෙනාටමත් දායක කාරකාදී සියලු දෙනාටමත් විශේෂයෙන් අකරවිට සංඝානන්ද ස්වාමීන් වහන්සේ, අනෙක් ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උන්වහන්සේලාටත් කාය චිත්ත පීඩා දුරු වේවා, තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවන සැලසේවා. උන්වහන්සේලාටත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ පින ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි, ඔහොම සාදුකාරයක් දෙන්නකෝ. ඉතින් එහෙමනම් පින්වතුනි, ඉතින් අද දවසේ රැස් කරගත් සියලු පින් ඔබ හැම දිනාටම
ධර්ම අවබෝධයේ පිණිස නිවන් අවබෝධයේ පිණිසම ආශිර්වාදයක් වේවා කියලා ආශිර්වාද කරනවා. ඉතින් ඔහොම ඔහොම වන්දනා කරගන්න හැමදෙනාම අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු. හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.